ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම වීඩියෝ එක ඔෆ් කරා මේ කැඩි කැඩි ඇහෙන නිසා. හොඳයි. ස්වාමීන් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අපතිට්ඨං කාහං ආවසෝ අනායුහං ඕගමතරින්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අද දිනේ එක් රැස් වෙලා ඉන්නේ ඒ තථාගතයන් වහන්සේගේ උතුම් ගාම්භීර ධර්මයේ ශ්‍රවණය කරන්නයි. මෙරිටෝබා විහාරයේ වස්සාන ධර්ම දේශනා මාලාවේ 11 වන ධර්ම දේශනයයි අද දිනේ සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන් බොහෝ කාලයක සිට ධර්මයේ ශ්‍රවණය කර පිරිසක් වශයෙන් මේ පිරිස බොහෝ ධර්ම කාරණා දැනගෙන සිටිනවා කියලා අපි විශ්වාස කරනවා. පින්වත්නි, මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඊටාම ගාම්භීර වූ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ජයශ්‍රී මහා බෝධි මූලයේ වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ තමන්ගේ සිතින් කල්පනා කරලා බලනවා මේ අවබෝධ කර ධර්මයේ බොහොම ගැඹුරු එකක්. දුද්දසෝ ඒ වගේ බොහොම ලේසියෙන් පහසුවෙන් දකින්න බැරි දෙයක්. දුරනුබෝධෝ මේ කාමයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් බොහෝ ඈත දෙයක්. අවබෝධ කරගන්න අමාරු දෙයක් කියලා තථාගතයන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න පසුබැසීමක් ඇති වුණා. ඒ නිසා පින්වත්නි, අපිට මේකෙන් පේනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඊටාම ගැඹුරු, අවබෝධ කර ගැනීමට අපහසුයි කාමයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලෝකයා. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක නම් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මනාකොට ගෞරවයෙන් ඇසිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා මනාකොට කන්වෙම අසන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මනාකොට අවබෝධ කරගන්න නම් අපි උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහිම ශ්‍රද්ධාව පැවැත්විය යුතුයි. මනාකොට කන් යොමු කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධර්මයේ මනාකොට ශ්‍රවණය කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ පින්වත් පිරිසත් අද දිනේදී මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ධර්මයේ කෙරෙහි ඊටාම ගෞරවයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. මනාකොට කන් යොමු කොට ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, මම විශේෂයෙන් වැඩිමනක් යමක් කියන්න සූදානම් වෙන්නේ නැහැ. බොහෝ කාලයක සිට ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් නිසා අද දින මම මාතෘකා පාඨය බවට පත් කරගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ නල වර්ගයේ ඕගතරණ කියන සූත්‍ර දේශනාවයි. සමහරක් වෙලාවට මේ පින්වතුන් මෙම දේශනාව ශ්‍රවණය කරලත් ඇති. පින්වත්නි, මේ දේශනාව සංයුත්ත නිකායේ තියෙන පළවෙනිම ධර්ම දේශනාවයි. ඕගතරණ සූත්‍රය සංයුත්ත නිකායේ සඳහන් වෙන පළවෙනිම ධර්ම දේශනාවයි. මේ පින්වතුන් දන්නවා මහරහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ පිරිනුවන් පා වදාළාට පස්සේ මේ ධර්මයේ විශේෂ තිබෙන මල් ගොඩක් එකතැනකට ගොනු කරනවා වගේ විශේෂ තිබ්බ ධර්මයේ එක්තැන් කළා. එක්තැන් කරද්දී උන්වහන්සේලා මනාකොට ඒ විශේෂ තිබ්බ ධර්මයේ මනාකොට ගොනු කළා. එතකොට මේ මනාකොට ගොනු කළ ධර්මය අද අපිට දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන් අපිට ඉගෙන ගන්නට පුළුවන්. දීඝනිකාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ ධර්ම දේශනා ඇතුළත් වන්නේ
මේ දීඝනිකාය. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේදී ගොනු වෙන්නේ තථාගතයන් වහන්සේගේ මධ්‍යම ප්‍රමාණයේ ධර්ම දේශනා. ඒ වගේම අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ ඉලක්කම් වශයෙන් අංක වශයෙන් ගොනු වූ ධර්ම දේශනා. සංයුක්ත නිකායේ ගොනු වෙන්නේ කන්ද සංයුත්තේ පටිච්චසමුපාද ආදී ගොනු යටතේ ගොනු වූ ධර්ම දේශනා සංයුත නිකායේ සඳහන් වෙනවා. ඒ වගේම කුද්දක නිකායේ ධම්මපද ඉතිවුත්තක උදාන ආදී ඒ තථාගතයන් වහන්සේගේ ඒ කුඩා ධර්ම දේශනා එක්රැස් කරලා කුද්දක නිකායේ සංගායනා වෙනවා. ඉතින් අද දිනේදී මේ අපි ඉගෙන ගන්න ඕගතරණ සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ. ඒ කිව්වේ ගොනු කොටස් වලට කොටසට අයිති වන්නේ මේ සංයුක්ත නිකායේ ධර්ම දේශනා. කන්ද පටිච්චසමුපාද ඒ වගේම ආයතන ආදී ගොනු වලට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී ගොනු වලට ගොනු කරලා සංගායනා කරපු මේ දේශනාවන් අයිති වෙන්නේ මේ සංයුක්ත නිකායේ. ඉතින් මේ සංයුක්ත නිකායේ පළවෙනි ධර්ම දේශනාව වන්නේ මේ ඕගතරණ සූත්‍රයයි. මේ පළවෙනි වග්ගය වන්නේ නල වග්ගය. මේ නල වග්ගයේ දේවතා සංයුත්තේ මේ පළවෙනි සූත්‍ර දේශනාව තමයි මේ ඕගතරණ සූත්‍රය. මේ ඕගසරණ සූත්‍රය මේ සංයුත්ත නිකායේ පළවෙනි සූත්‍ර දේශනාව වන්නට හේතු වන්නා වූ කාරණා කීපයක් තියෙන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි මේ ධර්ම දේශනාව සංයුත්ත නිකායේ පළවෙනියෙන්ම යෙදෙන්න බොහෝ විට හේතු වෙන්න පුළුවන්. මේකේ තියෙන ඊටාම් පෞරාණික භාවය. මුල් බුදු සමයේ ධර්ම දේශනාවක් වීම. දෙවෙනි කාරණාව තමයි මේ දේශනාව අපිට ඉගෙන ගන්න තේරෙනවා. දේවතා සංයුත්තේදී මේ කරන පළවෙනි දේශනාව තථාගතයන් වහන්සේගේ සම්පූර්ණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය කැටි කොට දැක් වූ අපූර්ව සූත්‍ර දේශනාවක් බවට පත් වීම. ඊටාම වැදගත් දේශනාවක් වන නිසා මේක පළවෙනි සූත්‍ර දේශනාව විදිහට සංගායනා වුණා වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ දෙවියන් මුල් කරගෙන කරන ලද ධර්ම දේශනාවල එකතුව තමයි මේ දේවතා සංයුත්තේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩිමක් ඒ ගැන සඳහන් නොකොට අපි දැන් සූත්‍ර දේශනාවට යමු වෙමු. මේ සූත්‍ර දේශනාවේ නම අපි සඳහන් කළා ඕගතරණ කියලා. ඕග කියලා කියන්නේ සැඩපහරට. සැඩපහර කියන්නේ ගංගා ආදී මහා වේගයෙන් ගලාගෙන යනවා. සැඩට ගලාගෙන යනවා. ඒ සැඩට ගලාගෙන යන පහරට කියනවා ඕගය. තරණය කියලා කියන්නේ තරණය කිරීම. එතකොට මහා සැඩපහර තරණය කිරීම පිළිබඳ සූත්‍ර දේශනාව තමයි මේ ඕගතරණ සූත්‍රය කියලා කියන්නේ. ඒවම් මේ සුතං ඒකං සමයන් භගවා ඒ කාලේ තථාගතයන් වහන්සේ වැඩ සිටියේ සාවත්‍යයන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමයේ. සවැත් නුවර ජේතවන අනීපිණි සිටුමාගේ ආරාමයේ තමයි තථාගතයන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ. අතකෝ අඤ්‍යතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍යා ඒ වෙලාවේ එක්තරා දෙවියෙක් අභික්ඛන්තාය රත්ත්‍යා මේ රාත්‍රියේ ආලෝකමත් කරමින් ලස්සන කරමින් අභික්ඛන්ත වන්නා නොඑක් වර්ණයෙන් බැබලෙමින් කේවල කප්පන් මුළු ප්‍රදේශයම ආලෝකමත් කරමින් ජේතවනං ඕභාසිත්වා ජේතවනය බබළුවාගෙන යේන භගවා තේන උපසංකමේ තථාගතයන් වහන්සේ ගාවට පැමිණියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා පැමිණිලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා ඒකමන්තං අට්ඨාසී එකත් පස සිටියා. ඒකමන්තං චිතාකෝසා දේවතා භගවන්තං ඒතදෝච එකත් පස්ව සිටියේ දෙවියා තථාගතයන් වහන්සේ ඉදිරියේදී මෙන්න මෙහෙම කියනවා. කතන්න ත්වම් මාරිස ඕගමතරීති නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ ඕගේ තරණය කළේ කියන ප්‍රශ්නය ඇහුවා අර දේවතාව. ඒ දේවතාව ඇහු ප්‍රශ්නය තමයි නිදුකානන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ මේ ඕගේ තරණය කළේ? ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ උත්තරයක් දෙනවා අපපතිට්ඨං කවාහං ආවුසෝ අනායුහං ඕගමතරින්ති. එවත්නි අපපතිට්ඨං කී නොපිහිටා අපපතිට්ඨං කවාහං ආවුසෝ අනායුහං පිහිටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව තමයි මම මේ ඕගේ තරණය කළේ කියලා තථාගතයන් වහන්සේ උත්තර දුන්නා. ඒ වෙලාවේ අර දෙවියා අහනවා යථා කතම් පනතම් මාරිස අපපතිට්ඨං අනායුහං ඕගමතරේති. නිදුකානන් වහන්සේ
ඔබ වහන්සේ කොහොමද මේ පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඕගේ තරණය කළේ කියලා. ඉතින් පින්වත්නි බලන්න මේ දෙවිය ඇහුවේ කතන්තුම් මාර්ස ඕග මතරීති. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියන ප්‍රශ්නේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දුන්න උත්තරය ඉතාමත් කෙටි උත්තරයක්. ප්‍රහේලිකාවක් වගේ හරිය. අපපතිට්ඨං කෝහං ආවසු අනායුධං ඕග මතරින්ති. පිහිටන්නේ නැතුව ඇවැත්නි මම මේ වෑයම් කරන්නෙත් නැතුව තමයි මේ ඕගේ තරණය කළේ කියලා අර ප්‍රහේලිකා ස්වරූපයෙන් උත්තරයක් දුන්නා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවිය අහනවා එහෙනම් නිදුකානන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ මේ පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළේ කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනවා යදා ස්වාහං ආවසෝ සම්තිට්ඨාමි යම් වෙලාවක මම පිහිටියාද තදාසු සංසේදාමි යම් වෙලාවකට මම හිටියොත් ඒ වෙලාවේ මම ගිලෙනවා. යදා ස්වාහං ආවසෝ ආයුහාමි තදාසු නිබ්බුයිහාමි යම් වෙලාවක ඇවැත්නි මම වීර්යය කළොත් මම වෑයම් කළොත් ඒ වෙලාවේ මම ඉලිපී සිටිනවා. ඒවං කෝහං ආවසෝ අපපතිත්තං අනායුහං ඕග මතරින්ති. එම් නිසා ඇවැත්නි මම පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඕගේ තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ වෙලාවේ දේවතාවුන් වහන්සේ දෙවියා බුදුරජාණන් වහන්සේගේ ඒ කෙටියෙන් දේශනා කළ ධර්මයේ තේරුම් අරන් කියනවා චිරස්සං වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං. බොහෝ කාලෙකින් මම මේ නිවී ගිය බ්‍රාහ්මණයෙක් දැනගත්තේ. අපපතිට්ඨං අනායුහං තින්නන් ලෝකේ විසත්තිකං. පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව මේ විසත්තිකාව නම් තණ්හා රැහෙනින් ලෝක විසත්තිකාවේ නිදහස් වුණ මේ බ්‍රාහ්මණයෙක් මම දැක්කේ බොහෝ කාලෙකින් කියලා අර දෙවියා අර තථාගතයන් වහන්සේගේ ධර්මී අනුමෝදන් වුණා. එතකොට පින්වත්නි මේන් පස්සේ ඒ දේවතාව තථාගතයන් වහන්සේට වන්දනා කරලා ඒ ධර්ම දේශනාව අවසන් වෙනවා. ඊට බලන්න මේ ඕගතරණ සූත්‍රය ඊටාම පුංචි සූත්‍ර දේශනාවක්. එතකොට මේ සේත්ත සූත්‍ර දේශනාව හරියට මේ ප්‍රහේලිකාවක් වගේ බොහෝම කෙටි ධර්ම දේශනාවක්. නමුත් මේ ධර්ම දේශනාව තථාගතයන් වහන්සේගේ හරිය සඳහන් වන ඊටාම ගාම්භීර ධර්ම දේශනාවක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. එතකොට පින්වත්නි දැන් අපි මේ ධර්ම දේශනාවේ සූත්‍ර දේශනාවක් අපි ඉගෙන ගත්තා. අපි එහෙනම් මේ විභංගයට අපි යමු. මේ කොහොමද මේ සූත්‍ර දේශනාව තේරුම් ගන්න කියන කාරණාවට අපි යමු. එතකොට මේ දෙවියා ඇවිල්ලා ඇහුවේ කතන්තුම් මාරිස ඕග මතරීති. නිදුකානන් වහන්සේ මේ මාරිස කියලා කියන වචනය භාවිතා කරනවා මේ තථාගතයන් වහන්සේ හඳුන්වන්න. රජවරු දෙවිවරු ආදී පිරිස මේ තථාගතයන් වහන්සේ හඳුන්වන්නට යොදපු නමක් තමයි මේ මාරිස කියන නාමය. නිදුක්ක මාරිස කියන නාමය තථාගතයන් වහන්සේ වෙනුවෙන් දෙවියන් ආදී පිරිස භාවිතා කරනවා. එතකොට කතන්තුම් මාරිස නිදුකානන් වහන්සේ කතන්තුම් මාරිස ඕග මතරීති. ඔබ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා ඉවහුවේ. පින්වත්නි අපි මේ මුලින්ම මේ ඕගේ කියන වචනේ තේරුම් ගමු. ඕග කියලා කියන්නේ මම මුලින්ම සඳහන් කළා ඕග කියලා කියන්නේ මේ සැඩපහරට මහා සැඩපහරට කියන නමක් තමයි ඕගේ කියලා කියන්නේ. පින්වත්නි මේ ඕගේ කියන වචනය පාවිච්චි කරලා කියනවා බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ කාලයේ සිටින පිරිසත් මේ ඕගේ කියන වචනේ භාවිතා කරලා තියෙනවා. අන්‍යාගම පිරිස පවා මේ ඕග කියන වචනේ භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ඒ කාලේ මේ විමුක්තිකාමී පිරිස මේ ජීවිතයේ යථාර්ථය ස්වාධීන වනගත වුණා. කාමයේ බැහැර කරමින් වනගත වෙලා ජීවිතයේ යථාර්ථයේ විමුක්තිය සෙව්වා. ඒ වෙලාවේ මේ වනගත වෙලා මේ විමුක්තිය සොයමින් යන පිරිසට මේ තමන්ගේ ඇහැ ගැටෙන්නේ මේ පරිසරයේ තියෙන මේ ගංගා, එළදොළ, ගස්කොළන් ආදී මේ සියලු දේවල්. එතකොට මේ ගංගා, එළදොළ, ගස්කොළන් ආදී මුල් කරගෙන තමන්ගේ විමුක්තිකාමී සිත නිහවලා කියනවා ඒ කාලේ විමුක්තිකාරී පිරිස. ඒ නිසා මේ ගස්කොළන්, ගංගා ආදී මේ තමන්ගේ සිතේ තියෙන සිතුවිලිත් එක්ක මේ
සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතයට උදාහරණ වශයෙන් ගත්ත අවස්ථා තියෙනවා. ඒ වගේ තමයි ඕගය කියලා කියන්නේ මහා සැඩපහර. බොහෝ වෙලාවට මේ විමුක්තිකාමී පිරිස මේ ඕගය හරියට අපේ ජීවිතය වගේ තමයි සලකා බැලුවේ. ඒකට ඕගය කියන්නේ මේ සැඩපහර කියන්නේ කෙලෙස් සැඩපහරට කියන නමක් තමයි ඕග කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ මේ ඕග කියන වචනය සැඩපහර කියන වචනය කෙලෙස් සැඩපහර හඳුන්වන්න භාවිතා කළා. උන්වහන්සේ දේශනා කරන වදාලා කෙලෙස් සැඩපහරට කියන නමක් වශයෙන් ඕගය කියන්නේ. ඊයන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඕග හතරක් කෙලෙස් සැඩපහර හතරක්. මේ හතර තමයි කාම ඕග, කාම ඕගයේ එක සැඩපහරක්. ඒ වගේම භව ඕග, ditthi ඕග සහ අවිජ්ජා ඕග කියලා ඕග හතරක් තථාගතයන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ මේ සැඩපහර හතරක් කෙලෙස් සැඩපහර වල හතරක් පෙන්වා දෙනවා. පළවෙනි එක තමයි කාම ඕගය. කාම ඕග කියලා කියන්නේ මේ පංචකාමයට යට වෙලා කෙලෙස් සැඩපහරින් ගසාගෙන යාමද කියන කාම ඕගය කියලා. කාම සැඩපහරට කියන නම තමයි කාම ඕගය. කාමය කියලා කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා චක්කු විඤ්ඤාය රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා රජනීය. යම්කිසි මේ එහෙන් දත යුතු ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප වූ යම් මේ රූපයක් ඇද්ද අන්න මේක පංචකාමයේ උන්වහන්සේ පෙන්වා වදාළා. ඒ වගේම සෝත විඤ්ඤාය සද්දා කනින් අහන මේ සද්ද මුල් කරගෙන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සද්ද මුල් කරගෙන ඇතිවන මේ කාමය උන්වහන්සේ පෙන්වුවා මේ කනින්. ඒ වගේම නාසය මුල් කරගෙන නාසයෙන් ගඳ සුවඳ විඳලා ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූපයන් කෙරෙහි යලී යෑම උන්වහන්සේ පෙන්වා වදාළා මේ කාම ඕගයේ වශයෙන්. මේ වගේ ඇස කන නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රිය මුල් කරගෙන හටගන්න මේ කාමය උන්වහන්සේ කාම ඕගයේ වශයෙන් පෙන්වා වදාළා. ඒ වගේම උන්වහන්සේ පෙන්වා වදාරනවා ඊළඟට කාම ඕග භව ඕග. භව ඕග කියලා කියන්නේ භවයේ සැඩපහරින් ගසාගෙන යාම. ඒ වගේම උන්වහන්සේ පෙන්වා වදාළා ඊළඟට ditthi ඕග. ditthi ඕග කියන්නේ මේ දිෂ්ටි මතවාද වශයෙන් දැසගෙන ඒ කෙලෙස් සැඩපහරේ ගසාගෙන යාම කියන ditthi ඕග. ඒ වගේම අවිජ්ජා ඕග කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකමින් මේ මිනිස්සු මේ සැඩපහරේ ගසාගෙන යනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නොහැකි වීම නිසා අපි ඒකට කියනවා මේ අවිජ්ජා ඕගය කියලා. එතකොට ඕග හතරක් තියෙනවා. කාම ඕග, භව ඕග, ditthi ඕග සහ අවිජ්ජා ඕග කියලා ඕග හතරක් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනවා. එතකොට මේ දෙවිය ඇවිල්ලා අහන්නේ කතන්නතම් මාරිස ඕග මතරේති කොහොමද ඇවැත්නි මේ කොහොමද නිදුකානන් වහන්සේ මේ සැඩපහරවල් හතර තරණය කරන්නේ? මේ කාම ඕගේ තරණය කරන්න කොහොමද? මේ භව ඕගේ තරණය කරන්නේ කොහොමද? ඒ ditthi ඕගේ තරණය කරන්න කොහොමද? අවිජ්ජා ඕගේ තරණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ යන්නේ. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දෙන උත්තරය තමයි අපතිත්තං කෝහං ආවුසෝ අනායුහං ඕග මතරින්ති. අපතිත්තං මම නොපිහිට. අපතිත්ත කියන වචනය අපි අර්ථ දක්වලා බලමු. අපතිත්ත කියලා කියන්නේ නොපිහිට. දැන් අපිට හම් වෙනවා ධර්ම දේශනාවලදී අපිට හම් වෙනවා අපතිත්තේන විඥානේන නොපිහිටි විඥානේ කියන වචනේ මේ පිටුන්ට හුරු පුරුදු. එතකොට නොපිහිටි විඥානේ පතිච්චිත විඥානේ කියලා අපිට හම් වෙනවා. පතිච්චිත විඥානය කියන්නේ පිහිටි විඥානය, දැසගත් විඥානය කියන පතිච්චිත විඥානය. ඒ වගේ අපිට සංයුත් නිකායේ දේශනා බොහොමක හම් වෙනවා. එතකොට ඒ වගේ තමයි මෙතන අපතිච්චිත කියන්නේ නොපිහිටි, පිහිටන්නේත් නැතුව. අපතිත්තං කියන වචනය අපි මේක යොමුනොත් එහෙම අටුවාවට ඇත්තටම සමහරක් වෙලාවට සමහරක් සූත්‍ර දේශනා අපිට අධ්‍යයනය කරද්දී අටුවාව නිතරම වැදගත් භාවයකට පත් වෙනවා. ඇත්තට අටුවාව නිතරම විශ්වාස කටයුතු නොවුනත් සමහරක් අටුවා අර්ථකථන විශ්වාස කටයුතු නොවුනත් සමහරක් අවස්ථාවල අටුවාව ඉතාම වැදගත් අදහස් දෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා අටුවාව ඉතාම වැදගත් වෙනවා සමහරක් සූත්‍ර දේශනා තේරුම් ගැනීමෙන්. එතකොට අපි දකිනවා සමහරක් අවස්ථාවල අටුවාව අදහස් කරන තමන් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අර අදහස් කරන අදහස
සූත්‍ර දේශනාවට තේරුම් ගැනීම ඉතාම වැදගත් භාවයට පත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම මේ අටුවාවට යමු. මේ අපතිත්ත කියන වචනය අටුවා විස්තර කරන්නේ අපතිත්තතෝ කියන වචنين තමයි විස්තර කරන්නේ. ඒ කිව්වේ වැඩිම යමක් විස්තර කරන්නේ අපතිත්ත කියන වචනයට. අපතිත්ත කියන්නේ ඇත්තටම අපතිත්ත කියන විඥානයේන වගේ මේ නොපිහිටි කියන එක තමයි අපතිත්ත කියන්නේ විස්තර කරන්නේ. අපතිත්තං කෝහං ආවසු අනායුහං පිහිටන්නේත් නැතුව වැත්නි අනායුහං. අනායුහ කියලා කියන්නේ වෑයම් කරන්නේ නැතුව. ඇත්තටම අනායුහ කියන වචනේ අපි තේරුම් ගන්න උත්සාහ කළ බැලුවොත් අපිට හම් වෙනවා ආයුහති කියන වචනේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවකදී වෑයම් කිරීම සම්බන්ධයෙන් වීර්ය කිරීම සම්බන්ධයෙන් හම් වෙන වචනයක් තමයි ආයුහති කියලා කියන්නේ. ඒතකොට අනායුහ කියන්නේ වෑයම් කරන්නේ නැතුව. එතකොට මේ පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව. එතකොට අනායුහ කියලා කියන්නේ වෑයම් නොකර අපිට පසු කාලීන බුද්ධ දේශනාවල හම් වෙනවා ආයුහන කියන වචනය. හැබැයි මේ ආයුහන කියන වචනේ පසු කාලීන බුද්ධ දේශනාවල යොදාගෙන තියෙන්නේ කෙලෙස් සංස්කාර ආදී රැස් කිරීම සම්බන්ධයෙන් අපිට හම් වෙනවා. නමුත් මෙතන සඳහන් වෙන්නේ මේ අනායුහ කියලා කියන්නේ වෑයම් නොකිරීම. අර මජ්ක්‍ධිම නිකායේ දේශනාවේ ආයුහන කියන ආයුහති කියන වචනේ උපයෝගී කරගෙන හදිච්ච වචනයක් අනායුහ. එතකොට අපතිත්තං කෝහං නොපිහිටා වෑයම් කරන්නෙත් නැතුව තමයි මම ඕගේ තරණය කළේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරවදාලා. හරිම ප්‍රහේලිකා ස්වරූපයෙන් මේ උත්තරයක් දෙන්නේ. ඇත්තටම මේ අටුවාව කියනවා මේ නිදාන කතාවක් වශයෙන් නිදානයක් වශයෙන් පෙන්වා දෙනවා. මේ තථාගතයන් වහන්සේ මේ දෙවියට මේ විදිහට උත්තර දෙන්න හේතුව වන්නේ මේ දිව්‍යගෙදීම මාන්නය නිසා කියලා. ඒ අටුවාව සඳහන් කරනවා බුද්ධ ස්වාමීන් වහන්සේ නිදානයේ සඳහන් කරනවා මේ දෙවියා බොහොම මාන්නක්කාර දෙවියෙක්. මේ දෙවියා හිතාගෙන හිටියලු මම මේ සියලුම ධර්ම කාරණා ගොඩක් දේවල් මම දන්නවා. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ ගාවට ඇවිල්ලා මම අහන්න ඕනේ මේ නිදුකානන් වහන්සේ මේ කොහොමද මේ ඕගේ තරණය කළේ කියලා. ඉතින් මේ ඕගේ තරණය කළේ කියන කාරණා මම දැනගන්නවා. මම බොහෝ ධර්ම කාරණාව දන්නවා. බොහෝ දේවල් මම දන්නවා. නමුත් මම දන්නේ නැත්තේ බොහොම පොඩ්ඩයි. ඒ නිසා මම මේ නොදන්න පොඩ්ඩ හරි තථාගතයන් වහන්සේගෙන් අහගන්න ඕනේ කියලා තමයි මේ අර දෙවිය ප්‍රශ්නේ අහුවේ කියලා නිදාන කතාවෙන් සඳහන් වුණා. කෙසේ නමුත් නිදාන කතාව විශ්වාස කළා හෝ නොකළා හෝ අපිට මේන් පේනවා මේ දෙවිය බොහොම ප්‍රඥාවන්ත දෙවි කෙනෙක්. මොකද මේ කෙටියෙන් ධර්ම දේශනාව කරද්දි පවා අර්ථ වශයෙන් ඒ ධර්මයේ අර්ථය බොහොම ඉක්මනින් මේ දෙවියා තේරුම් ගන්නවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ කීව කතාව නොතේරුම් නිසා අර දෙවිය අහනවා යථා කතම් පනතම් මානසිත අපතිත්තං අනායුහං ඕගමතරේති. කොහොමද නිදුකානන් වහන්සේ ඔබ එහෙනම් පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව මේ ඕගේ තරණය කළේ? මේ කාම කියන ඕගේ, භව කියන ඕගේ, දික්ටි කියන ඕගේ, අවිජ්ජාව කියන ඕගේ ඔබ වහන්සේ මේ තරණය කළේ කොහොමද? ඒ වෙලාවේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරවදානවා යදාස්වාහං ආවසෝ සම්තිත්තාමි. යම් වෙලාවක ඇවිත්නි මම පිහිටා හිටියු තදාසු සංසීදාමි. ඒ වෙලාවේ මම ගිලෙනවා. යදාස්වාහං ආවසෝ ආයුහාමි තදාසු නිබ්බුයිහාමි. යම් වෙලාවක ඇවිත්නි මම වීරිය කළොත් මම ඉලිප්පී සිටිනවා. දැන් පින්වත්නි බලන්න මේ සැඩපහරක් අරගෙන අපි කල්පනා කරලා බලුවොත් සැඩපහරක් තරණය කරන්න ඕනේ කෙනෙක් සැඩපහරේ ගිහිලා වෑයම් කරන්න නැතුව පිටගෙන හිටියොත් මොකද වෙන්නේ? එයාව එතන ගිලී යනවා. ඒ වගේම මේ මහා සැඩපහර තරණය කරන්න ඕනේ කෙනෙක් ගිහිල්ලා අනවශ්‍ය විදිහට වෑයම් කරලා තමන්ගේ වීරියෙන් අර අනවශ්‍ය වෑයම විතරක් ඉතර වෙනවා කියලා කල්පනා කළොත් මොකද වෙන්නේ? එයා ගන්න වෑයම තුල එයාට වීරිය තුල එයාට මේ සැඩපහර තරණය කරගන්න වෙන්නේ අර සැඩපහරත් එක්කම ගහගෙන එයා සැඩපහරට අහු වෙලා යනවා. ඉලිප්පි ගහගෙන යනවා යාව. ඉතින් ඒ නිසා පින්නත් මේ තථාගතයන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ ඊටම අපූර්ව ධර්මයක්. ඒ වෙලාවේ මේ කෙටියෙන් කියපු දේ අර දෙවියට තේරුණා. යම් වෙලාවක මම වෑයම් කරන්නේ නැතුව පිහිටලා හිටියද සම්තිත්තාමි තදාස් සංසීදාමි. ඒ වෙලාවේ මම ගිලිලා යනවා. මේ කෙලෙසට පහරින් මට එහෙනම් ඈතර වෙන්නට බෑ. යම් වෙලාවක මම වෑයම් කරනවාද ඒ වෙලාවේ මම ඉලිප්පී සිටිනවා. එතකොටත් මට මේ සැඩ පහර තරණය කරගන්න බෑ. අන්න ඒ විදිහට තමයි
මම මේ සසර සැඩ පහර තරණය කළේ කියලා තථාගතයන් වහන්සේ දුන්න උත්තරේ. ඒ වෙලාවේ මේ දෙවියා මේ දුන්න උත්තරේ ඇත්තටම තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන තමයි අර ගාථාවක් සතුටින් දේශනා කළේ. චිරස්සංවත පස්සාමි බොහෝ කාලයකින් මම මේ දැනගත්තේ බ්‍රාහ්මණ පරිමුතං නිවීගිය බ්‍රාහ්මණෙක් දැනගත්තේ බොහොම කාලෙකින් කියන ඒ වෙලාවෙ තමයි මේ අර දෙවියා මේ ලස්සනට ගාථාවක් කිව්වේ. එතකොට පින්වත්නි අපි මේ ධර්ම දේශනාව තේරුම් ගත යුත්තේ කොහොමද? එතකොට මේ අපපතිට නොපිහිටීමක් පිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව අපිත් මේ සසර සැඩ පහර තරණය කරන්නේ කොහොමද? තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ අපි තේරුම් ගන්න ඕනේ. හරිම ප්‍රතිකාසහගත ප්‍රශ්නයක්. අපි මුලින්ම යමු මේ කොහොමද මේ අටුවාව අපපතිත්ත කියන වචනය විස්තර කරන්නේ? අපපතිත්ත අනායුහ දෙක විස්තර කරන්නේ. ඒතර අටුවාව කරුණු කීපයකින් අපපතිත්ත සහ අනායුහ කියන වචනය අර්ථ දක්වනවා. එකක් තමයි කෙලෙස් වශයෙන් සිටීම නිසා එයා ගිලී යනවා කියන අටුවාව විස්තර කරනවා. එතකොට ව්‍යායාම කිරීම සම්බන්ධයෙන් අටුවාව විස්තර කරන්නේ අபிසංඛාර ආදී වශයෙන් පිහිටීමෙන් ඒ කෙලෙස් වශයෙන් පිහිටීමෙන් එයා ඉලිප්පී සිටනවා කියන අටුවාව විස්තර කරනවා. කෙසේ නමුත් අටුවාව ඊළඟට විස්තර කරනවා තණ්හා දිට්ඨි වශයෙන් ඔහු පිහිටා සිටිනවා. ඊට පස්සේ අවශේෂ කෙලෙස් වශයෙන් ඔහු තණ්හා දිට්ඨි වශයෙන් ඔහු ගිලී යනවා. ඊළඟ අවශේෂ සංස්කාර වශයෙන් ඔහු ඉලිප්පී සිටිනවා. තණ්හා ආදී සංස්කාර නිසා එයා පිහිටා සිටිනවා. ඒ වගේම දිට්ඨි වශයෙන් ඔහු ගිලී යනවා කියන මේ අටුවාව විස්තර කරනවා. මේ විදිහට නොඑක ආකාර අර්ථ කිහිපයක් මේ අටුවාව දෙනවා. අපපතිත්ත අපි නොපිහිටන්නේ කොහොමද? වෑයම් නොකරන්නේ කොහොමද කියන කාරණාව පිහිටීම සහ වෑයම් කිරීම සම්බන්ධයෙන් අටුවාව අපූර්ව අර්ථකථන කිහිපයක් දෙනවා. නමුත් අපි බලමු මේ අටුවාව තවදුරටත් මොනවද කියන මොනවද දක්වන්නේ කියලා. ඕලිය නාභි නිවේසා භවදිට්ඨි අතිදාවනාභි නිවේසා විභවදිට්ඨි කියන හරිය අපූර්ව අර්ථකථනයක් දෙන අටුවාව. අටුවාවෙහිදී බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ හරියට මේ දේශනාව අර්ථය තේරුම් ගත්තා පේනවා. ඇත්තටම මේ ඕලිය කියලා කියන්නේ හරි අපූර්ව වචනයක්. ඕලිය කියන්නේ යම්කිසි පසුබෑමක් තියෙන අර්ථයක් තියෙන වචනයක්. පසුබෑම් ආදී ඒ දැස ගැනීම වශයෙන් භවදිට්ඨිය උන්වහන්සේ මේ බුද්ධඝෝෂ හඳුරු භවදිට්ඨිය පිහිටීම පැත්තට දානවා. ව්‍යායාම කිරීම පැත්තට දානවා. අතිදාවනා නිවේසා විභවදිට්ඨි. ඒ කිව්වේ අතිදාවනීය වශයෙන් ඉක්මවා යාම වශයෙන් ඉක්මවා යාමක් වශයෙන් පෙන්වන විභවදිට්ඨිය කියන එක දෙපැත්තට දානවා. එතකොට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අර්ථ දක්වනවා මේ පතිච්චිත කියලා කියන්නේ භවදිට්ඨිය වෑයම් කිරීමකින් අනායුහ ආයුහ කියලා කියන්නේ විභවදිට්ඨිය වශයෙන් අටුවාව ලස්සන විස්තර කරනවා. ඇත්තටම මේ අටුවාව මේ සූත්‍ර දේශනාව ඊටාම හොඳින් තේරුම් ගන්න බව වෙනවා. මේ දේශනාවට ඊටාම අපූර්ව අටුවාවක් තියෙන ඉතිවුත්තකේ මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කියනවා වගේ ඕලිය ඉතිවුත්තකේ දුක නිපාතයේ තියෙනවා දිට්ඨිගත කියලා සූත්‍රයක්. මේ දිට්ඨිගත කියන සූත්‍රය අපිට අර්ථ දැක්වීම තුළින් අපිට මේ අපූර්වට මේ යෝගධර්ම සූත්‍රයේ මේ පතිච්චිත සහ අපපතිච්චිත භාවයේ වෑයම් කිරීම සහ වෑයම් නොකිරීමේ මේ ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ දිට්ඨිගත සූත්‍රයේ හරි අපූර්වට මේ අටුවාව කියන ඕලීයති සහ අතිදාවති කියන එක විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ඉතිවුත්තකේදී දේශනා කරනවා කතංච භික්ඛවේ ඕලීයන්ති ඒකේ. පින්වත් මහණෙනි මේ ඕලීයන්ති එක්කෙනෙක් ඕලීයන්ති වෙන්නේ කොහොමද? දැන් ඕලීයන්ති කියන වචනේ අර්ථය තමයි මේ ලී කියන ධාතුවෙන් තමයි මේ ඕලීයන්ති කියන වචනේ හැදිලා තියෙන්නේ පාලියේදී. මේ ඕලීයති කියන වචනේ එක අර්ථයක් තමයි මේ එක්තරා තේරුමක් තමයි මේ ක්‍රියාකාරී නොවීම. ඒකෙ යම්කිසි විදිහට ක්‍රියාකාරී නොවේ පිහිටීමක් පසුබැසීමක් වගේ අර්ථයක් මේ ඕලීයන්ති කියන වචنين ලබා දෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්ඛවේ ඕලීයන්ති. ඕලීයන්ති කියන්නේ පසුබැසින්නේ කොහොමද කෙනෙක්?
යම් කිසි කෙනෙක් පසුබහින්නේ කොහොමද? නැත්නම් ක්‍රියාකාරී නොවි සිටින්නේ කොහොමද? හරියට අපි අර ඕගතරණ සූත්‍රයේ ඉගෙන ගත්ත සංකිට්ඨති වගේ නේද? එතකොට මේ අර පිහිටා සිටිනවා. එතකොට යම් කිසි විදිහට පිහිටා හිටියොත් එයා ගිලෙනවා. ඒ වගේ මෙතන තථාගතයන් වහන්සේ කොහොමද මේ ක්‍රියාකාරී නොවි නැත්නම් පසුබැසීම උන්වහන්සේ වෙන්නේ කොහොමද කියලා අර්ථ දක්වනවා. භවරාමා භික්කවේ දේව මනුස්සා භවරතා භව සම්මුදිතා භවයේ යදිච්ච මේ දෙවි මිනිසුන් භවයේ යලී ගිය භවෙන් සතුටු වන මේ දෙවි මිනිසුන් තේසං භව නිරෝධාය ධම්මේ දේශියමානි මේ භව නිරෝධයේ පිණිස ධර්මයේ දේශනා කරද්දී න චිත්තං පක්ඛන්දති න පසීදති න සම්පිට්ඨති ඔහුගේ හිත දැසගන්නේ නැහැ කියනවා මේ භවයේ නිරෝධ වීම පිණිස ධර්මයේ දේශනා කරන්නේ මේ නිවන පිණිස ධර්මයේ දේශනා කරද්දී භවයේ නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කරද්දී භවයේ ඇලිච්ච මිනිසුන්ට භවයෙන් සතුටු වන මිනිසුන්ට යාගේ හිත පහදින්නේ නැහැ කියනවා ආස හිතෙන්නේ නැහැ කියනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න හෝ ඒ ධර්මයේ බැස ගන්න න සංකිට්ඨති නාදි මුච්චති ඒ ධර්මයේ බැස ගන්නෙ නැහැ ඒ ධර්මයේ තේරුම් ගන්නෙ නැහැ ඒවං කෝ භික්කවේ ඕලීයන්ති ඒකේ මෙන්න මේ විදිහටයි කෙනෙක් පසුබහින්නේ නැත්නම් එයා අක්‍රීයව සිටින්නේ ක්‍රියාකාරී නොවි සිටින්නේ පින්වත්නි එතකොට හරියට මේ ඕගතරණ සූත්‍රයේ තියෙන මේ පකිට්ඨිත ස්වභාවය වගේ දැන් එතකොට මේකෙන් පේනවා භවය ගැන ධර්මයේ භවයෙන් සතුටු වෙන සත්‍යෝ භවයෙන් නිදහස් වීම ගැන ධර්මයේ දේශනා කරද්දී යාගේ හිත පහදින්නේ නැහැ. යාගේ හිත සතුටු වෙන්නේ නැහැ මේ ධර්මයේ කෙරෙහි. යාගේ සිත මේ ධර්මයේ කෙරෙහි පහදින්නේ නැහැ. එතකොට පින්වත්නි කාමයෙන් බැසගත් මේ ලෝක ධාතුවේ මිනිස්සු කාම ආදී දේවල් වලින් බැසගත් කාමයෙන් සතුටු වෙන මිනිස්සු මේ භවයෙන් නිදහස් වීම ගැන දේශනා කරද්දී යාට බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා. අනේ අයියෝ අපි මේ ඉන්න මම නැති වෙන අයයිද මට මේ දේවල් නැති වෙන අයයිද කියන අදහස යාට හිතෙනවා. ඒ නිසා යා කල්පනා කරනවා අපි හැමදාම අපිට මේ විදිහට ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ. අනේ මේක බොහොම අපූර්ව දෙයක් නේ. හැමදාම අපිට මේ ජාතියක් ජරාවක් මරණයක් නැතුව ඉන්න තියෙනවනම් හරිම අපූර්වයිනේ කියලා යා මේ භවයේ කෙරෙහි ඇලෙනවා. භවයේ කෙරෙහි සතුටු වෙනවා. යා මේ භවයේ කෙරෙහි සතුටු වෙලා ඉද්දී යාට භව නිරෝධය ගැන ධර්මයේ දේශනා කරද්දී මේ ජාති ජරා මරණ දුක් වලින් නිදහස් වීම ගැන දේශනා කරද්දී සංසාර ගමන ගැන නිදහස් වීම ගැන ධර්මයේ දේශනා කරද්දී මොකද වෙන්නේ? යාගේ හිත පහදින්නේ නැහැ. යාගේ හිත සතුටින් මේකට බැස ගන්නෙ නැහැ. එතකොට පින්වත්නි මේ යම්කිසි කෙනෙක් මේ පසුබැසීමකට ලක් වෙන්නේ පසුබෑමකට ලක්වන්නේ නැත්නම් අක්‍රීයව සිටින්නේ කුමක් සඳහාද? මේ භවයේ පැවැත්ම සඳහායි. යා කැමැත්තක් ඇති කර ගන්නවා අපි හැමදාම ඉන්නට ඕනේ. අනේ මේ ජාති ජරා මරණ දුක නම් මට අවශ්‍ය නැහැ කියලා එයා ඉන්න කැමැත්තක් හැමදාම ජීවත් වෙන කැමැත්තක් එයාගේ හිතේ ඇති වෙනවා. තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමේ කැමැත්තක් ඇති වෙනවා. එතකොට අපිට මේ වගේ ධිට්ඨිගත සූත්‍ර වගේ සූත්‍ර දේශනාවක් හම්බ වෙනවා. ඉතිගුත්ත කියවු දානේ මේ ඕලියන්ති කියන වචන විස්තර කරන. එහි තථාගතයන් වහන්සේ මේ සාස්වත දෘෂ්ටියක් උච්ඡේද දෘෂ්ටියක් තමයි එතනදී විස්තර කරන්නේ. එතකොට මේ ඕලියන්ති කියන්නේ මේ සාස්වත දෘෂ්ටියේ යම් කිසි කෙනෙක් බැස ගන්නවා. ඒකේ සාස්වත කියන්නේ හැමදාම තමන්ගේ මේ ජීවිතේ පවත්වා ගැනීමේ ආසාවක් නොවෙනස්ව පැවතීමේ ආසාවක් හැමදාම ස්ථිර වශයෙන් නිත්‍ය වශයෙන් සිටීමේ කැමැත්තක් ඇති වෙනවා සාස්වත දෘෂ්ටියේ ඉන්න කෙනාට. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ අපදිට්ඨං කියන එකත් අන්න ඒ වගේ. එතකොට මේ ලෝකයේ ඉන්න සත්වයා බොහෝ වෙලාවට මේ තමන් එක දෘෂ්ටි මතවාදවල ගැළඹිලා අන්ත දෙයක හිර වෙලා ඉන්නවා. එතකොට මේ අන්ත දෙයක හිරවීම වගේ දෙයක් තමයි මේ තථාගතයන් වහන්සේ මේ ඕක්තම් සූත්‍රයේ දේශනා කරන්නේ. හිහිටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව. එතකොට මෙතන ඕලියන්ති කියන එක විස්තර කරන්නේ මේ භවයේ කෙරෙහි ඇලීමේ භවදිෂ්ඨිය උන්වහන්සේ පෙන්වා වදාරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කතංච වික්‍රමේ අතිදාවන්ති භවයේ නේවකෝ පණේකී අට්ඨියමාන හරායමාන jigucchamaana විභවං අභිනන්දති මේ භවයේ කෙරෙහිම සමහරක් කෙනෙක් අට්ඨියමාන මේ පිළිකුල් කරනවා ඒ කියන්නේ භවයට ලැජ්ජා වෙනවා භවයේ පිළිකුල් කර දාන අනේ මේ භවය කියලා කියන්නේ බොහොම පිළිකුල් සහගත එකක් බොහෝ දුක් සහගත දෙයක් වශයෙන් සමහරක් ශ්‍රමණ බ්‍රාහ්මණවරු දකිනවා. ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ කල්පනා කරනවා මේ භවය කියන එක මේ බොහොම දුක් දෙයක්. ඒ නිසා මේ භවයේ යම් කිසි විදිහක ඉන්නවද ඒක මහා දුකක්. ඒ නිසා මේකෙන්
නිදහස් වෙලා භවයක් නැති එකමයි හොඳ කියලා ඒකනට සිතුවිල්ලක් ඇති වෙනවා. අර ඒකොල්ලෝ භවයේ විනාශයක් ගැන කල්පනා කරනවා. මේ භවයක් නැත්තම් හොඳයි කියලා භවයේ විනාශයක් කල්පනා කරනවා. එතකොට මේකොල්ලෝ මොකද කරන්නේ? භවයේ පිළිකුල් කරනවා. භවයේ පිළිකුල් කරමින් මේකොල්ලෝ කල්පනා කරනවා. යතෝ කීර බොහෝ අයන් අත්තා. යම්කිසි මේ ආත්මයක් කියලා දෙයක් මගේ තියෙනවද? කායස වේදා පරම්මරණ උච්චිද්‍යති විනාශති නභෝති පරම්මරණ. යම් මේ මගේ ආත්මයක් කියලා දෙයක් තියෙනවද? මේ ආත්මය කයේ විනාශ වීමෙන් පස්සේ මේ මරණයෙන් පස්සේ විනාශ වෙලා යනවා. ආයේ ඇත්තේ නෑ. මේ භවය සම්පූර්ණයෙන් ඉවරයි කියලා ඒකට කල්පනා. ඒතං සන්තං ඒතං පනීතං ඒතං යතාවන්ති. මේමයි සත්‍ය. මේමයි ඇත්ත తත්වය කියලා මේ සාන්තයි මේ ප්‍රණීතයි කියලා ඒකොල්ලෝ අර විනාශය ගැන හිත සතුට වෙනවා. භවයක් විනාශ වෙලා යනවා කියන එක ගැන අදහසක් ඇති කරගන්නවා. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උච්ඡේද දෘෂ්ටිය වශයෙන්. ඒකට අපි අර කලින් අදහස් කළේ අර ඕලියන්ති කියලා කියන්නේ පසුබැසීම ලක්වනවා කියන්නේ භවයේ සිටින තියෙන ආසාවක් තියෙනවා. ඒකට අපි ඒකිනා වැටෙනවා සාස්වත දෘෂ්ටියට. එතකොට මේ ඉක්මවා දුවන කෙනා වැටෙනවා කොහෙද? උච්ඡේද දෘෂ්ටියට. එක්කෙනෙක් ඉන්නවා භවයේ වර්ණනා කරනවා, භවයට ආස කරනවා. අනිත් කෙනා භවය නැත්තම් හොඳයි කියලා භවයේ විනාශ කිරීම සඳහා කටයුතු කරනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා ප්‍රඥාවෙන් මේ ධර්මයේ දකින්න නැති කෙනා සෑම විටකම මේ සාස්වත දෘෂ්ටිය හෝ උච්චේද දෘෂ්ටිය කියන දෘෂ්ටි දෙකට වැටෙනවා. ධර්මය අවබෝධ කරගන්න නැති සෑම කෙනෙක්ම. එතකොට මේ සාස්වත දෘෂ්ටිය සහ උච්චේද දෘෂ්ටියට නිතරම වැටෙනවා. දැන් අපි දකිනවා සමහරක් විමුක්තිකාමී පිරිස් ඉන්නවා. ඊකට කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ භාවනා කරන නිදහස් වෙන්න ඕනේ ටක්කාර. ඉක්මනින් නිදහස් වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ නොඑක ආකාරයේ භාවනා ක්‍රම වලින් භාවනා කරනවා. භාවනා කරද්දී අර භාවනාව තුළ ධර්මයේ නොදැනීම නිසා නොඑක ආකාරයේ දිෂ්ටි මතවාද වලට යම් කෙනෙක් ගැලී යනවා. ධර්මයේ නොදැන භාවනා කරන කෙනා එක්ක මොකද වෙන්නේ? Tamange අර භාවනාව තුළ එක්ක සාස්වත දෘෂ්ටියක් කරා ගමන් කරනවා. නැත්තම් යා උච්ඡේද දෘෂ්ටියක් කරා ගමන් කරනවා. ඒකට හේතුව තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මනාවට නොතේරුම් ගැනීම. දැන් සමහර කෙනෙක් ඉන්නවා අපි දකිනවානේ සමහර කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්නමයි ඕනේ ධර්මීය හාන්න ඕනේ අපිට භාවනා කරලා මේ කෙලෙස් අතාර ගන්න තිබ්බනම් ගොඩක් හොඳයි. ඒ නිසා ගොඩක් ධර්මීය ඕනේ ටිකක් ධර්මයේ තිබිලා ගොඩක් භාවනාව තිබ්බනම් ගොඩක් හොඳයි කියලා බොහෝ කෙනෙක් කල්පනා කරනවා. පින්වත්නි අපිට මේ සංසාර ගමනේ අපි ගමන් කරන්නේ මේ සාස්වත උච්ඡේද කියන්නේ දෘෂ්ටි දෙකකින් නැඹුරුලා ගිය නිසා. එතකොට මේ ලෝකයේ සත්‍ය සාස්වත දික්කිනුත් උච්ඡේද දෘෂ්ටිනුත් ගැලවෙන්න බැරුව තමයි මේ සසර ගමනේ ගමන් කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ ඊටාම දුෂ්කරව හොයාගත්තේ මේ සාස්වත දෘෂ්ටියෙන් ගැලවෙන එකක් උච්ඡේද දෘෂ්ටියෙන් ගැලවෙන එකක් උන්වහන්සේ ඊටාම වෙහෙස මහන්සි වෙලා බොහොම කැපවීමක් කරලා තමයි උන්වහන්සේ මේ ධර්මයේ සොයාගත්තේ. ඒකෝට කෙනෙක් කල්පනා කරනවා නම් අපිත් මේ තථාගතයන් වහන්සේ වගේ සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි ඉක්මවා යන්න අපිට මේ ධර්මයේ ඕනේ නැහැ. භාවනාව විතරක් තිබ්බනම් ඇති කියලා කල්පනා කළා. එයා මොකද කරන්නේ? තමුණුත් බුද්ධත්වයට පත් වෙන්න වගේ තමන්ට පුළුවන් තමන්ගේ හැකියාව තියෙනවා සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය ඉක්මවා ගන්න පුළුවන් කියලා එයා කල්පනා කරනවා. එහෙනම් යාටත් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ තනියෙන් කරන්න. නමුත් ඒක නෙමෙයි පින්වත්නි මෙතන තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ අපිට අවශ්‍යයි. මේ යථාර්ථවාදීව මේ ලෝකයේ තියෙන යථාර්ථය යම් කිසි කෙනෙකුට දකින්න බැයි නම් මේ කවදාවත් මේ ශාස්ත්‍රත්‍යයක් උච්චේදයක් ඉක්මවා ගන්න බැරි වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දිට්ඨිගත සූත්‍රයේදී අන්තිමේදී දේශනා කරනනේ මේ එක්කෙනෙක් දිට්ඨිගත සූත්‍රයේදී එක්කෙනෙක් ඉන්නවා පසුබසින අනිත් කෙනා අතිදාවනය කරනවා. කෙනෙක් භවය වර්ණනා කරනවා, කෙනෙක් භවයේ පිහිටීම් වර්ණනා කරනවා, කෙනෙක් භවයේ උච්ඡේදය වර්ණනා කරනවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාරනවා කතංච භික්ඛවේ චක්කුමන්තෝ පස්සති. ඇස් ඇති කෙනා කොහොමද දකින්නේ? චක්කුමන්ත කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනා. ඇස් ඇති කෙනා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට කියන වචනයක් තමයි චක්කුමන්ත කියන වචනේ. ඇස් ඇති කෙනා කියන වචනේ. කොහොමද මේ ඇස් ඇති ප්‍රඥාවන්ත කෙනා මේ දකින්නේ මේ ලෝකයේ කිව්වා. යා භව දිෂ්ඨියත් පැත්තකට දාලා, විභව දිෂ්ඨියත් පැත්තකට දාලා කොහොමද මේ ඒ කෙනා මේ ධර්මයේ දකින්නේ? ඉද බික්ඛු භූතං භූතතෝ පස්සති. එතකොට පින්වත් මහණෙනි වික්ෂුව
මෙහිදී භික්ෂුව මොකද කරන්නේ? භූතම් භූතතෝ පස්සති. හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකිනවා. භූතම් භූතතෝ දිස්සා භූතස්ස නිබ්බිදාය විරෝගාය නිරෝධාය පටිපන්නෝ. හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දැකලා ඒ හටගත් දේ කෙරෙහි කලින් නිබ්බිදා පිණිස විරාගයේ පිණිස ඒ නිරෝධයේ පිණිස සම්පූර්ණයෙන්ම නිදහස් වීම පිණිස තමන්ගේ ජීවිතය මෙහෙවනවා. යා නිරෝධය සාක්ෂාත් කරනවා. ඒවං කෝ භික්ඛවේ චක්කුමන්තෝ පස්සන්තිති. අන්න එහෙමයි ඇසති කෙනා ප්‍රඥාවන්ත කෙනා දකින්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරවදාරනවා. බලන්න එතකොට පින්වත්නි අපිට මේ ධර්ම දේශනාවෙන් තේන්නේ එහෙනම් හටගත් දේ හටගත් දෙයක් වශයෙන් අපි දැකිය යුතුයි. එතකොට යම් කෙනෙක් මේ භූත කියලා කියන්නේ හටගත් කියන්නේ භූ කියන ධාතුවෙන් හටගන්නේ භූත කියලා කියන්නේ හටගත්. එතකොට හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකින්නට ඕනේ. කොහොමද හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකින්නේ? දැන් අපිට හටගත් දේ කියලා කියන්නේ කුමක්ද මෙතන? පින්වත්නි අපි තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ භූතය කියන එක තථාගතයන් වහන්සේ හරි අපූර්වට පෙන්නනවා වදා. දැන් අපි අලගද්දූප මගේ සූත්‍රය අධ්‍යයනය කළ බලද්දී වික්ෂුන් වහන්සේලාගෙන් තථාගතයන් වහන්සේ අහනවා භූතමිදන්ති බික්කේ පස්සේ. හටගත් දෙයක් වශයෙන් නේද මේක දකින්නේ කියලා උන්වහන්සේ තථාගතයන් වහන්සේ අහනවා. පින්වත්නි එතකොට මේ ප්‍රඥාවන්ත කෙනා දකින්නේ කොහොමද? එයා ප්‍රඥාවන්ත කෙනා දකින්නේ එයා සාස්වත දෘෂ්ටියට වැටෙන්නේ නැතුව ඉන්නවා. එතකොට එයා උච්චේද දෘෂ්ටියට වැටෙන්නේ නැතුව ඉන්නවා. නැත්තම් භව දෘෂ්ටියට වැටෙන්නේ නැතුව ඉන්නවා. විභව දෘෂ්ටියට වැටෙන්නේ නැතුවත් එයා ඉන්නවා. එතකොට නැත්තම් අපි මේ ඕගතරණ සූත්‍රයේ දේශනා කළා වගේ එයාට ඕගේ තරණය කරන්න නම් පිහිටලා ඉන්නේ නැතුව ඉන්නත් ඕනේ. එතකොට වෑයම් නොකර ඉන්නත් ඕනේ. පිහිටලා හිටියොත් එහෙම ගිලෙනවා. වෑයම් කළොත් එයා ඉලිප්පී සිටිනවා. ඒ වගේ තමයි මේ අන්ත දෙක ඉක්මවලා යන්න නම් අපිට දකින්න තියෙන දේ තමයි හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකින්න ඕනේ. අපි හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකින්නද කොහොමද? තථාගතයන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් තමයි අපිට මේක කරන්නට තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ඕගතරණ සූත්‍රයේදී උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපතිට්ඨං කියලා කියන්නේ පිහිටන්නේ නැතුව. පිහිටන්නේ නැත්තේ කොහොමද? ව්‍යායාම් කරන්නෙත් නැතුව. පිහිටියොත් එතකොට උච්ඡේද දෘෂ්ටි ආදී වශයෙන් සාසක දෘෂ්ටි ආදී වශයෙන් පිහිටියොත් එයා ගිලෙනවා. උච්ඡේද දෘෂ්ටි ආදී වශයෙන් හිටියොත් එයා ඉලිප්පී සිටිනවා. එතකොට මේ භව දෘෂ්ටි වශයෙන් හිටියොත් එහෙම එයා ගිලෙනවා. විභව දෘෂ්ටි වශයෙන් හිටියොත් එයා ඉලිප්පී සිටිනවා. එහෙනම් තථාගතයන් වහන්සේ හැම විටම උන්වහන්සේගේ ධර්මයේ දේශනා කළේ මේ අන්තවාද සියල්ලම බැහැර කරගෙන. උන්වහන්සේ දික්ටි මතවාද බැහැර කරගෙන තථාගතයන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ මූලික හරය තමයි මේ බුද්ධ දේශනාව තියෙන්නේ. එතකොට අපි මේ හටගත් දෙයක් වශයෙන් දකින්නේ කොහොමද? ඒකට තමයි අපි මේ පටිච්චසමුපාද ධර්මයේ ඉගෙන ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පච්චානුගත වගේ සූත්‍ර දේශනාවලින් උන්වහන්සේ දේශනා කොට වදාලා යම් කිසි කෙනෙක් මේ ලෝකේ හට ගැනීම දකීද? මේ දුකේ හට ගැනීම දකීද? එතකොට මේ යාට මේ ඇත කියන නැත කියන අන්තය යාට බැහැර වෙලා යනවා. ඒක යම් කිසි කෙනෙක් මේ ලෝකයේ හට ගැනීම මේ දුකේ නැතිවීම දකීද? යාට ඇත කියන අන්තය යාට බැහැර වෙලා යනවා. එතකොට කොහොමද කෙනෙක් ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් බැහැර කරන්නේ? එයා දකිනවා මේක හේතුඵල ධමයක් වශයෙන් හටගත් දෙයක් වශයෙන් මේක දකිනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං හෝති මේ නැති කල්ලි මෙහි මේ නොවන කල්ලි මේ නොවේ. මේ නූපදින කල්ලි මේ නූපදී කියලා එයා තේරුම් ගන්නවා. කොහොමද දකින්නේ? අවිද්‍යාව ඇති කල්ලි සංඛාර වේ. මේ විනාඩ මේ සංස්කාරය ඇති කල්ලි විඥානෙ වේ. මේ ආකාරයෙන් මෙයා හේතුඵල ධමයක් වශයෙන් මෙයා දකිනවා. එතකොට මේ දුක්ඛ සමුදය යම් කිසි කෙනෙක් දකිද්දී එතකොට දුක්ඛ සමුදය කියන දේ දකිද්දී යා දකිනවා. එතකොට නැත කියන අන්තය යාට නැත කියන දේ බැහැර කරන්නට වෙනවා. එතකොට යම් කිසි හට ගැනීමක්. එතකොට යම් කිසි කෙනෙක් නිරෝධය දකිද්දී මොකද වෙන්නේ? නිරෝධය දකින්නවා නම් නැත කියන අන්තය යාට බැහැර කරන්න වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් හේතුඵල ධමයක් වශයෙන් මේ දකිද්දී
මේ අපේ මේ ලෝකයේ දෙස දකිද්දී හේතුඵල ධර්මයක් පසිද්දී දකිද්දී යාට ඇත කියන අන්තියක් බැහැර වෙලා යනවා. නැත කියන අන්තියක් බැහැර වෙලා යනවා. තථාගතයේන මජ්ජේන ධම්මං දේශේ. තථාගතයන් වහන්සේ මේ ඇත කියන අන්තියට යන්නේ නැතුව නැත කියන අන්තයටත් යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා. මේ ඇත කල්හි මේ නුවණ කල්හි මේ නොවේ. වශයෙන් උන්වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඉතින් පින්වත්නි අපිට මේ තේරෙනවා අපි මේ හටගත්තදී හටගත් දෙයක් වශයෙන් දකින්නට වෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න නම්. එතකොට මේ ලෝකයේ තියෙන මේ සියල්ලම හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැති යන දෙයක්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලෝක ධාතුවේ ඉන්න මිනිස්සු මේ සාස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියට නිතරම වැටෙනවා. දැන් බොහෝ කෙනෙක් සසරෙන් නිදහස් වෙන්න කියලා ඇවිල්ලා ඒගොල්ලෝ එක්ක තමන් කරන භාවනා අරමුණු තුළ ඇලී ගලී වාසය කරමින් එක්ක සාස්වතීට අහු වෙලා යනවා. ඒ අය කල්පනා කරනවා ධ්‍යාන සමාධි සමාපatti ආදී ලබාගත් පමණින් කල්පනා කරනවා මේක තමයි නිෂ්ඨාව. මේක තමයි පරම වශයෙන් මේකට කල්පනා කරලා මේ අරුප ආදී බ්‍රහ්ම ලෝකවල මේක ඇලෙනවා. එතකොට එයා ඇලුනේ කොහෙද? භවදිට්ඨියේ තමයි එයා බැසගත්. සමහර කෙනෙක් ඉන්නවා මේ අපි මේ විදර්ශනා කරනවා අපි මේක බැහැර කරනවා කිය තමන් විදර්ශනා ආදී විදර්ශනා ආදී කරනවා කියලා ධර්මයේ දන්නේ නැති නිසා මේ පිරිස මොකද කරන්නේ? උච්ඡේදයක් ගැන කල්පනා කරනවා. උච්ඡේදයක් ගැන කල්පනා කරලා මේ විභවය පිණිස හිත සතුටු කරනවා. අනේ මේ ලෝකයේ මේ ආත්මයක් කියලා එකක් තියෙනවා නම් මේ ආත්මය නැත්තම් හොඳයි. මේ ආත්මය විනාශ වෙලා යනවා නම් හොඳයි කියලා එයා කල්පනා කරනවා. අනේ මේ ආත්මය පරිණින් මැත්තේ නැත්තම් හොඳයි කියලා උච්ඡේදයක් ගැන විභවයක් ගැන විභව දිට්ඨිය බැස ගන්නවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ භව දිට්ඨියත් විභව දිට්ඨියත් ඉක්මා යන්න නම් අපිට කරන්න තියෙන්නේ එක්කෝ අපි වෑයම් කළත් අපිට මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. අපි පිහිටා හිටියත් මේකෙන් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ සසර සැඩපහර තරණය කරන්න නම් තථාගතයන් වහන්සේගේ මූලික මේ බුද්ධ වචන බුද්ධ දේශනාව අපි තේරුම් ගත යුතුයි. උන්වහන්සේගේ ධර්මයේ තියෙන මූලික හරය තේරුම් ගත යුතුයි. අපි මේ කිසි අන්තයකට නොවැටි ගමන් කරන්න නම් අපිට කරන්න තියෙන්නේ භූතය හටගත් දෙයක් වශයෙන් දකින්නට වෙනවා. දුක වශයෙන් අපිට දකින්නට වෙනවා. දුක්ඛ නිරෝධය වශයෙන් අපිට දකින්නට වෙනවා. එහෙනම් හටගත් දෙයක් වශයෙන් දකින්නේ නැත්නම් යාට කවදාවත් මේක නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඇත කියන අන්තයේ බැහැර කරගන්න නම් අපිට එහෙනම් මේ හේතුඵල ධර්ම පිළිබඳ මනාව අවබෝධයක් තියෙන්න ඕනේ. පින්වත්නි අපි මේ ආත්ම ස්වરૂපයෙන් අපි මේ හැම කිස්සම ගන්නවා. ආත්ම ස්වરૂපයෙන් ගැනීම නිසා මොකද වෙන්නේ? නිතරම අපි අන්ත දෙකක් හදා ගන්නවා. මේ මගේ ආත්මය වශයෙන් අපි මේ නිතරම මේ දීදාකරණයකට ලක් කරනවා. දෙපැත්තකට අපි මේක ලක් කරනවා. මේ මගේ ඇස මේ මං දකින රූපය කියලා අපි දෙපැත්තකට නිතරම තල්ලු කරනවා. මේ සවිඥානික මගේ කාය මේ මම දකින ලෝකය කියලා අපි දෙපැත්තකට දානවා. මේ ආත්ම වශයෙන් කෝණ්‍ය ගහන නිසා තමයි අපි මේ යථාර්ථය දකින්නේ නැත්තේ. සාස්වතේ නිදහස් වෙන්න අපිට බැරි. උච්ඡේදයෙන් අපිට නිදහස් වෙන්න බැරි. අපි මේ කෝණ්‍ය ගැසීම නිසා. පින්වත්නි යම් කිසි තැනක කෝණ්‍යයක් ගැහුවොත් එහෙම එහි දෙපැත්තක් අපිට ගැන කතා කරන්න වෙනවා. ඒ වගේ මේ ආත්මය කියන කෝණ්‍යය මම කියන කෝණ්‍යය ගැසුවොත් අපිට දෙපැත්තක් නිතරම කතා කරන්න වෙනවා. ඒ නිසා තමයි මේ ද්වේතාවය නිසා මේ දෙකක් නිසා මේ සසර ගමන සකස් වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ ආත්ම දෘෂ්ටිය ගලවා ගන්න අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ හේතුඵල ධර්මයක් වශයෙන් අපි මේ ජීවිතය පිළිබඳ යථාර්ථය දැකීම. පින්වත්නි අපි මේ හේතුඵල ධර්මයක් වශයෙන් අපි මේ ජීවිතය ගැන විමසා බලද්දී අපිට පේනවා ඇත්තටම මෙතන මේ හේතු නිසා හටගන්නා වූ දෙයක් තියෙන හේතු නිරුද්ධ වී යනවා. මෙතන මම ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ආත්මය කියලා සලකා බලන්න දෙයක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ හටගත්තොත් හටගන්නේ දුකක්මයි. නිරුද්ධ වුණොත් නිරුද්ධ වන්නේ දුකක්මයි කියන එක කරුණ තමයි පෙන්වන්නේ. අපිට දැක ගන්න ලැබෙන්නේ භූතයේ වශයෙන් දකින්න කෙනාට යාට දැක ගන්න ලැබෙන්නේ මෙතන ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් අපිට මේක ලැබෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් හේතුඵල ධර්මයක් වශයෙන් මේක දකිනවා නම් යාට ආත්මයක් හෝ මම කියා හෝ මගේ කියා හෝ ගන්න දෙයක් යාට අහු වෙන්නේ නැහැ. යා දකින්නේ දුකක්මයි ඉපදුනොත් උපදින්නේ දුකක්මයි නිරුද්ධ වුණොත් නිරුද්ධ වන්නේ එපමණයි යාට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
පින්වත්නි බලන්න මේ ලෝකේ ඉන්න සත්‍යය මේ සත්‍යය බලන්න බොහෝ මතවාද දික්ටි මතවාද වලට පැටලී යනවා. මේ දික්ටි මතවාද වලට පැටලී යන්න හේතුව තමයි මේ ආත්ම සංකල්පය, ආත්ම සංඥාව. පින්වත්නි අපි දන්නවා මේ ධර්මයේ ශ්‍රවණ කරන බොහෝ පිරිසක් අතරත් තියෙන මතවාදයක් තමයි සත්‍යයක් ඉන්නවද? සත්‍යයක් නැද්ද කියන ප්‍රශ්නේ. පුද්ගලයෙක් ඉන්නවද? පුද්ගලයෙක් නැද්ද කියා බොහෝ විට ප්‍රශ්න කරමින් බොහෝම පඬිතුමාණීව මේ සත්‍ය පුද්ගලවාදය ගැන බොහෝ කතා බහ. පින්වත්නි මේ සත්‍ය පුද්ගලවාදී ඇතුණේ මේ අධිහික නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා උන්වහන්සේගේ පිරිනුවන් පෑවට පස්සේ නොයෙක් මතවාද මේ සාස්ත්‍ර ශාස්ත්‍රයෙන් එකතු වෙන්න පටන් ගත්තා. දිට්ඨි මතවාද එකතු වෙන්න පටන් ගත්තා. මේ දිට්ඨි මතවාද එකතු වෙන්න හේතුව නිසා තමයි මේ සංගායනාව රහතන් වහන්සේලා සිද්ධ කළේ. මේ තුන්වෙනි සංගායනාවෙන් පස්සෙනුත් නොහේ දිට්ඨි මතවාද ඇති වුණා. බොහෝ වෙලාවට බොහෝ කොටස් වලට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැඩලා ගියා. මේ නොයෙක් දිට්ඨි මතවාද නිසා. ඒ කාලෙම හටගත්ත මේ ප්‍රශ්නයක් තමයි මේ සත්‍යවාදී පුද්ගලවාදී කියන එක. ඒ කාලෙම මේ මුල් කාලෙම හටගත්ත දෙයක් තමයි මේ තුන්වෙනි සංගායනාවෙන් පස්සෙන් අපිට අධ්‍යයනය කළොත් ඉතිහාසය අධ්‍යයනය කළොත් කියනවා. ඊටාම පෞරාණික වාදයක් තමයි මේ සත්‍ය පුද්ගලවාද. සත්‍යයක් ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද කියලා වාද කරනවා. ඇත්තටම පින්වත්නි මේ සත්‍ය පුද්ගල වාදය ගැන අදහස ඉන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මීය නොදන්නාකම හේතුවෙන්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නොතේරුම්කම හේතුවෙන්. ඇත්තෙම සත්‍යයක් ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ ඇත්තටම යෝග්‍ය නැහැ. ඒක ඇත්තටම වැරදි ප්‍රශ්නයක්. තථාගතයන් වහන්සේගේ ධර්මීය මනාකොට දන්නේ කෙනා සත්‍යයක් ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ අහන්නේ නැහැ කවදාවත්. තථාගතයන් වහන්සේගේ ධර්මයේ යෝනිසෝ මනසිකාරය කරපු කෙනා කවදාවත් සත්‍යයක් ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද කියලා මේ සත්‍ය පුද්ගලවාදී පැටලි යන්නේ නැහැ. යා දැක්කොත් දකින්නේ මොකද්ද? අපි ධර්ම දේශනාව ඉගෙන ගන්නවා වගේ යා දකින්නේ භූතම් භූතතෝ පස්සති. ඇස්තති කෙනා හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකින්න. එතකොට මෙතන යාට සත්‍යයක් ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද ලෝකයක් කියනවද ලෝකයක් නැද්ද කියන මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටික කෙනා. හටගත් දේ හටගත් දෙයක් වශයෙන් දකිනවා. එයා දකිනවා හේතුන් හටගද්දී යම්කිසි ඵලයක් හටගන්නවා. හේතු නැති වෙද්දී ඒක නැති වෙලා යනවා. අන්න ඒක තමයි එයා දකින්නේ. එයා දැක්කොත් දකින්නේ දුක්ඛමය උපජ්ජමාන උපජ්ජති. උපදිනොත් ඉපදින්නේ දුක. නිරුද්ධ වුණොත් නිරුද්ධ වන්නේ දුක්ඛමය නිරුද්ධමාන නිරුද්ධේ. නිරුද්ධ වුණොත් නිරුද්ධ වන්නේම දුකක් කියන දේ තමයි ආර්ය ශ්‍රාවකයා දකින්නේ. ඒතර පින්වත්නි කෙනෙක් කානවා නම් සත්‍යයක් සිටීද? මේ ප්‍රශ්නේ ඇත්තටම වැරදි ගෝචර නැහැ. සත්‍යයක් නැද්ද? මේ ප්‍රශ්නේ ගෝචර නැහැ. මොකද මේ ලෝකේ යම් කිසි දික්ක මතවාදයක් තිබ්බනම් ඒක හටගත්තේ මේ හේතුන්ගෙන් හට ගැනීම, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීම නොතේරුම් ගත්ත නිසාම තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නොමැතිකම නිසාම තමයි ওই ප්‍රශ්නේ හටගත්තේ. ඒ නිසා ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට මේ සත්‍ය පුද්ගල කියන අදහස නිකන් පුහු ප්‍රශ්නයක් විතරයි. ඒක වැඩිට නැති ප්‍රශ්න. හරියට ඔය ප්‍රශ්නය රහතන් වහන්සේ මරණින් මතු සිටීද? රහතන් වහන්සේ මරණින් මතු නැද්ද කියන වගේ ප්‍රශ්නයක්. ඒක රහතන් වහන්සේයි පණවන්නේ කුමක්ද? රහතන් වහන්සේ කියන පණවන දෙයක් නැහැ. මේ රහතන් වහන්සේ ගැන අපි කතා කරන්නේ කොහොමද? ඒවල පින්වත්නි අපිට මේකෙන් තේරෙනවා සත්‍ය මරණින් මතු සිටීද? සත්‍ය මරණින් මතු නැද්ද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ සත්‍ය පුද්ගල කියන ප්‍රශ්නේ. කවදාවත් කෙලවර කරන්න බැරි, කවදාවත් උත්තර දෙන්න බැරි. කවදාවත් ආර්ය ශ්‍රාවකයෙක් නොවන කෙනෙකුට මේ උත්තරයක් ඉන්න දෙයක් තමයි මේ සත්‍ය පුද්ගල වාදය. ඉතින් අදපා අපි දකිනවා බොහෝ පිරිසක් මතවාදයක් මේ සත්‍ය පුද්ගල වාදය. ඒ නිසා පින්වත්නි අපිට වැදගත් වෙන්නේ සත්‍යයක් සිටීද පුද්ගලයෙක් සිටීද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ දකින්නේ ලෝකයේ අත්විඳින්නේ ඇස හරහා. අපි මේ ලෝකයේ අත්විඳින්නේ ඇස හරහා, කන හරහා, නාසය, දිව, කය, මනස හරහා තමයි මේ ආයතන හය හරහා තමයි අපි මේ පංච පාදාන ස්කන්ධය ගොඩනගන්නේ. එතකොට මෙතන සිද්ධ වෙන සිද්ධි දානය තුළ තමයි ලෝකයක් ගොඩනගන්නේ. පින්වත්නි අපි මේ ලෝකය කියලා තථාගතයන් වහන්සේ ලෝකය කියනවා. ලෝකය කියන්නේ මොකක්ද? උන්වහන්සේ මේ ලෝකයේ අර්ථ දක්වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස හරහා, ආයතන හරහා. ආයතන ක්‍රියාකාරීත්වය තුළ හරහා තමයි ලෝකය පැනවන්නේ. එතකොට මේ හේතුන් නිසා ලෝකي හට ගන්නවා. හේතු නිරුද්ධ වෙද්දී ලෝකය නිරුද්ධ වී යනවා. එතකොට ඒ නිසා පින්වත්නි මේ ලෝකය ඇති වෙන්නේ අපි මේ ආයතන හරහා, පංච පාදානස්කන්ධය හරහා තමයි ලෝකය. පංච පාදානස්කන්ධය තමයි ලෝකේ නම් ලෝකය කියන්නේ.
ආයතන ලෝකයේ තමයි ලෝකේ නම් ලෝකයේ කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ ලෝකයක් ඇතිද ලෝකයක් නැතිද පුද්ගලයෙක් සිටීද පුද්ගලයෙක් නැතිද සත්‍යයක් සිටීද සත්‍යයක් නැතිද කියන මේ ප්‍රශ්නය ඊටම අගෝචර දෙයක් කාර්ය ශ්‍රාවකයෙකුට. එයා දකින්නේ හුදෙක්ම හේතුන් නිසා මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නොවන මේ නූපදින විට මේ නූපදී ආර්ය ශ්‍රාවකයා හේතුඵල ධමයක් වශයෙන් දකින්වා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ දුකක්මයි දුක්ඛමේව උපජ්ජමාන උපජ්ජති දුකක්මයි ඉපදුනොත් උපදින්නේ දුකක්මයි නිරුද්ධ වුණොත් නිරුද්ධ වන්නේ කියලා ආර්ය ශ්‍රාවකයන් දකිනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේකෙන් තේරෙනවා අද අපි මේ ඉගෙනගත් දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. ඕගේ තරණය කරන්න මේ කාම ඕගේ තරණය කරන්න භව ඕගේ ditthi ඕගේ අවිජ්ජා ඕගේ තරණය කරන්න නම් මේ සැඩපහර සරණය කරන්න නම් අපි නිකන් ඔහි හිටගෙන හිටයි කියලා බෑ. අපි වෑයම් කරලා දැඟලුවත් බෑ. එතකොට අපි ඔහි හිටගෙන හිටියත් අපි දෘෂ්ටියකට යනවා. අපි වෑයම් කළා වුණත් අපි දෘෂ්ටියකට යනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේක හටගත්තා වූ ලෝකයක් හටගත් වූ දෙයක් මෙතන තියෙන්නේ. මෙතන දුක්ඛක්මයි මේ ලෝකෙ ඉපදුනොත් දුකක්මයි නිරුද්ධුනොත් නිරුද්ධුන්නේ කියන කාරණාව අපි තේරුම් ගත යුතුයි. එතකොට අපිට මේ ධර්ම දේශනාවෙන් තේරෙනවා මේ දෙවියා තේරුම් ගත්තේ කුමක්ද? මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ඕගතර සූත්‍රයේදී හරි අපූර්ව විස්තර කරන්නේ. ඒකට අපි මේ ඕගතර සූත්‍රයේ දිට්ඨිගත සූත්‍රය ඇසුරෙන් ඒ වගේම අටුවා යම්කිසි අදහස් ඇතුලෙන් අපි මේ සූත්‍ර දේශනාව ඉගෙන ගත්තා. ඒ නිසා පින්වත්නි අපිට මේකෙන් තේරෙනවා මේ සංයුත්ත නිකායේ පළවෙනි දේශනාව වශයෙන් සංගායනා වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මූලිකම හරයම ගැබ්බ වැටි මූලික තථාගතයන් වහන්සේගේ ඒ ගාම්භීර දේශනාව ගැබ්බ වැටි සූත්‍ර දේශනාවක් ඊටාම කෙටි දේශනාවක්. නමුත් ඊටාම වැදගත් දේශනාවක් වීම මේ සංයුත්ත නිකායේ පළවෙනි දේශනාව වශයෙන් සංගායනා වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේකෙන් ඉගෙන ගන්නට ඕනේ යථාර්ථයේ අපිට දකින්න නම් ධර්මයේ අපි මනාකොට දරාගෙන සිටිය යුතුයි. ධර්මයේ දකින්න කෙනා ධර්මයේ දකින්න අවශ්‍ය කෙනා ධර්මයේ දකින්නට වීර්යය කරන කෙනා යා ධර්මයේ ඉගෙනගෙන සිටිය යුතුයි. නැත්නම් එයා අනිවාර්යයෙන්ම සාස්වත දුච්චිත හෝ උච්ච දුච්චිත වැටෙනවා. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා භාවනා කරද්දී ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්නේ මගේ හිත දෙස බලාගෙන ඉන්නේ. හිතට එන ඔක්කොම අතහැරලා දානවා. එතකොට අතහැරලා දාද්දී මගේ හිතේ සංසිඳීමක් එනවා. පින්වත්නි තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ශ්‍රාවකයා ඒ විදිහට සිටිය යුතු නැහැ. හිතට එන සියල්ලම අතහැරියා කියලා මේක නිදහස් වෙන්න බෑ. අපි මේක හේතුඵල ධර්මයක් වශයෙන් මේ හටගත් දෙයක් වශයෙන් දකින්නට ඕනේ. ප්‍රඥාව නැත්තම් මේ සසරේ නිදහස් වීමක් නැහැ. අපි එතන හිතට එන සිතුවිලි බහැර කර කියලා මේ ක්‍රිස් සංගාවෙන් නම් කාමෝකේ භවෝකේ දිට්ඨියෝකේ අවිජ්ජාවකින් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. අපිට මේකෙන් නිදහස් වෙන්න නම් පින්වත්නි අපිට යම් කිසි විදිහකට භූතම් භූතතු පස්සති හටගත්දී හටගත් වශයෙන් දකින්නට ඕනේ. හටගත්තේ දිය කෙරෙහි නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න වෙන්න ඕනේ. හටගත් දේ කෙරෙහි කලකිරීම ඇතිවීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස අපිට පිළිපදින්න වෙනවා. ඒ සඳහා අපිට තියෙන මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන නොදෙන මේ චතුරාර්ය සත්‍ය ගැන නොදෙන මේ චතුරාර්ය සත්‍ය නොදකන කිසිම කෙනෙකුට හිත දෙස බලාගෙන හිතුවිලි අතහැර හිටිය කියන නිදහසක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දරා ගත යුතුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ යෝනිසෝ මනසිකාර කළ යුතුයි. තමන් තුළින් ඇති කරගන්න අංග දෙකක් කියන්නට ඕනේ ධර්මය අවබෝධ කරගන්න. එහෙම මොකද යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. ඒ නිසා පින්වත්නි අද මේ ඉගෙනගත්ත මේ ධර්මය තමන්ට යෝනිසෝ මනසිකාරය පිණිසම ධම්මානුධම්ම පටිපදාව පිණිසම උපකාරයක් වේවා කියලා සියලු දෙනා සාදුකාරයක්. ඉතින් අද මේ ධර්ම දේශනාවට මූලික වශයෙන් හේතු වන්නේ ප්‍රධාන වශයෙන් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නේ බාර අරගෙන කටයුතු කරන්නේ තුෂාර සෝනාලි සහ ජනිත්‍ර මුහන්දිරම කියන පිරිස තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේට වසර 10කට පමණ පෙර මිය පරලෝකයේ දයාවති වීරරත්න මාතාවට සීලා ප්‍රනාන්දු මෑණියන්ට එඩ්වින් මුහන්දිරම් පියාණන්ට සුජීවත්ව සිටින එඩ්වින් මුහන්දිරම් මිය පරලෝකයේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසයි. ඒ වගේම බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින පියාණන්ට නිදුක් නිරෝගී
සුවේ ප්‍රාර්ථනා කිරීමට. ඉතින් ඒ නිසා පින්වත්නි ඊට පෙර අපි මේ ධර්ම දේශනාවෙන් රැස් කළ සියලු පින් කැමති සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අල්පේශාක්‍ය වූ මහේශාක්‍ය වූ යම් දේවතාවුන් වහන්සේලා අප ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා ඔබ ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලා සක්ක දෙවියන්දලා විරෝධ විරූපාක්ෂ වෛශ්‍ය දතරාසන සතරවරම් දෙවිවරු නම් කොට සඳහන් කළ නම් කොට සඳහන් නොකළ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන්ගේ ධර්ම දේශනාවේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද බලය වඩ වඩාත් වර්ධනය වෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කරගනිත්වා කියලා සාදුකාරයක් දෙන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ බලාපොරොත්තු වන ආකාරයෙන් මේ තුෂාර සොනාලි සහ ජනිත මුහන්දරෙන් නමින් මිය පරලෝකීය වසර 10ක් පෙර මිය පරලෝකීය දයාවති වීරරත්න මෑණියන් පින් අනුමෝදන් කරමු. සිහිපත් කරගන්න එම මිය පරලෝකීය දයාවති වීරරත්න මෑණියන්, සීලා ප්‍රනාන්දු මෑණියන්, එඩ්වින් මුහන්දිරම් මෑණියන් මුහන්දිරම් මහතා සිහිපත් කරගන්න. මිය පරලෝකීය අවශේෂ වශයෙන් සිටින සංසාරගතව වර්ගගතව ඥාතිගතව යම්තාක් ඥාති පිරිසක් මිය පරලෝකීය ඇද්ද ඔබගේ මෞඛ්‍ය ගුරුවර ඥාති ආදී ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. සියලු දෙනාට ධර්ම ශ්‍රවණය මේ පින ධර්ම දේශනාව මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී එම ඥාතීන්ද සපවත් භාවයට සුවපත් භාවයට පෙමිණෙත්වා. වහවහ සසර දුකින් අත්මිදේවා කියලා සාදුකාරයක් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සුජීවත්ව සිටින තමන්ගේ පියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින පියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඒ වගේම ඒ මැනිටෝබා විහාරයේ වැඩ වාසය කරන මේ පින්වත් පිරිස නිතරම ධර්මයේ සඳහා යොමු කරන ධර්ම ශ්‍රවණී පිණිස නොයෙක් පින්දහම් පිණිස යොමු කරන ඒ පින්වත් බලංගොඩ සුගතසිරි ස්වාමීන් වහන්සේට අතිකසේ මේ පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අපහා සමග සම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණය කළ සහ සම්බන්ධ වන සියලු දෙනාට අතිකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා. හිතන පතන දැහැම සිතුලේෂ්ඨ සිද්ධ වේවා. තමන් කරන කියන දැහැම කටයුතු සඵල වේවා. නිදුක් නිරෝගී චිරජීවනය සැලසී සීලාදී ගුණ ධර්මයන් සමාධි ආදී ගුණ ධර්මයන් වඩ වඩාත් දියුණුකොට සියලු දෙනාට මේ දුක්ඛ සසර ගමන නිදහස් වීම පිණිස පරම සුන්දර උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස එකසේ මේ උතුම් පින්දහම් උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් අපි පින් අනුමෝදන් කළ යුතුයි ලෝකවාසී ලංකාවාසී COVID-19 නිසා මේ රෝගී බවට පත්ව සිටින සියලුම රෝගීන් සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව විසින් රැස් කළ පුණ්‍ය ධර්මයන් ඒ වගේම අපේ ජීවිතය අප රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ මේ පින් අනුමෝදන් වෙලා ඒ රෝගාතුර භාවයට පත්ව සිටින සියලුම රෝගීන්ට නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් ලෝකවාසී සත්වයන්ට මේ COVID-19 නිදහස් වීම පිණිසත් තුනුරුවනී අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ අනන්ත රැකවරණයෙන් සියලු යහපත වෙලා මේ අනතුරින් අත්මිදීම පිණිස අප විසින් මේ රැස් කරන ලද පුණ්‍ය ධර්මයන් අප විසින් කරන ලද යහපත් කටයුතු ඒකාන්ත වශයෙන් උපකාරයක් වේවා කියන අදහසින් යුතු සියලු දෙනාට සාදුකාරයක් දෙන ආශිර්වාදකින් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. එහෙනම් සියලු දෙනා ධර්ම ශ්‍රවණය කළා. සියලු දෙනාට සිතක් සාන්තියක් යහපතක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනය රැකවරණය ආරක්ෂා සැලසේවා ආශිර්වාද කරනවා. සියලු දෙනා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සාමිනාංශ වහන්සේටත් තෙරුවන් සරණයි. ඉතාමත් ගොඩාක් පින් ඔබ වහන්සේට අප වෙනුවෙන් ධර්ම දේශනාව පැවැත්වීමට සම්බන්ධ වීම ගැන
පෙරවන් සරණයි ස්වාමීනි. සිරුවන් සරණයි.